ආයුබෝවන් සුබ දැසනක් අද මැයි මාසේ 19 වෙනිදා රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා හුළඟ හමාගෙන යනවා නම් ඒ මක් නිසාද ඒ ඇයි ඒ වගේම ගංගා තරංග රාවදී රිදී පාටින් ගලා හැලෙනවා නම් ඒ ඇයි ඒ කොහොමද ඒ මක් නිසාද මේ භූමිය සාර වූයේ උදාර වූයේ කොහොමද ඒ ඇයි ආදි මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔවුන් කර කැපකිරීමේ ප්‍රතිඵල වලින් තමයි ඒ අසිරියම වෙලා තියෙන්නේ. ඒ ආදි මුතුන් මිත්තන්ගේ ලයිස්තුවට පහුගිය අවුරුදු 30 පුරා පැවති සාහසික සහ ම්ලේච්ඡ යුද්ධය නිමා කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරපු එස් මස් ලේ දන් දීපු සියලුම දෙනා. ඒ අතර හිටියා ලලිත්ලා හිටියා, මුතාලිෆ්ලා හිටියා, හදිරගාමරලා හිටියා. ඒ සියලුම දෙනා ඒ අතර ඉන්නවා. ඒ නිසා මව්බිම් පුවත්පත කියනවා ලත් දුක් කම් කටළු සෝ තැවුල් නිම වුණේ යුද ජය ලබා 11 වසක් සැපිරුණි. එදවස පටන් නිදහස රටට හිමි වුණේ සඳ හිරු තරු ඔබය මව්බිමේ විරුවනි. විදුර අබේනායකගේ කවිය ඊ타මත්ම ගැළපෙනවා, ඊ타ම සංවේදී. සඳ හිරු තරු ඔබය මව්බිමේ විරුවනි. මේ මොහොතේ ඒ සඳ හිරු තරු පායලා එදා ඒ යුද්ධය ජයග්‍රහණය කරන්නට ආරක්ෂක හමුදාව මුල් වුණාseම අද මේ යුද්ධය ජයග්‍රහණය කරන්නත් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය මේ සියලු දෙනා සහ එදා ඒ සටනට නායකත්වයේ දීපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වශයෙන් මේ මොහොතේදී ඒ සටනට ජය නායකත්වය දෙනවා. ඔබ ඔබේ ගෙදර ජාතික කොඩිය ඔසවලා ඊයේ සහ අද දවසේදී ගෞරවය පළ කරන්නේ ඒ විරුවන්ට. අපිට පුළුවන් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න. මාධ්‍ය විද්‍ය ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ආයුබෝවන්. අද පුවත්පත් කිහිපයකම වගේ ප්‍රධාන පිටු වල තිබෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන් විජයග්‍රහණය වෙනුවෙන් නිකුත් කරපු නිවේදන දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප නැගී සිටිය යුතුයි කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ නිවේදනයේ සඳහන් කරනවා. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියටපත් අපේ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ පසුගිය වකවානුවේදී සිදුවිය. ඉන් සංවේගයටපත් ජනතාවගේ අපේක්ෂාව වූයේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයක් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම් වලට ඔවුන්ට නිසි ගෞරවය අත්පත් කර දීමේ මේ ප්‍රාර්ථනාව මල්පල ගැන්වීමට අපට හැකි විය කියලා ජනාධිපතිවරයා පවසද්දී අග්‍රාමාත්‍යවරයා තමන්ගේ නිවේදනයේ මගින් කියා සිටිනවා සංඝ වෙද ගුරු ගොවි කම්කරු බලවේගයට අද රණවිරුවරුන් එක් වී සිටින බව. ඒ අනුව කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකු පත් කළහොත් එය මිලිටරීකරණයක් හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සමාජිකයෙකු නොවේ. එදා සිටි සංඝ වෙද ගුරු ගොවි කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්ව සිටී. එම නිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සමාජිකයන් අනිවාර්යයෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරනු ඇත කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ මොහොතේදී සිහිපත් වෙන්නේ අර යුද්ධය නිමවෙච්ච රටට පාතපපු මොහොතදී මව්බිම සිපගත් අවස්ථාව. ඒ සිපගත්තේ අර ආදිමී මුතුන් සියලුම දෙනා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්, රුධිර පරිත්‍යාගයෙන් මේ භූමිය නිදහස් කරන්නට දෙරුවා වූ වෙහෙස අපමණ කැපවීම සුතියට ලක් කරමින්. ප්‍රසාද් ඔබට බොහෝ දේවල් කියන්න දෙනවා. මට මෙන්න මේකටත් ඉඩ දෙන්න පොඩ්ඩක්. මේ ආරක්ෂක ලේකම්තුමාගේ නිවේදනත් ඉදිරිපත් කරන්නම්. ආරක්ෂක ලේකම්තුමා කියනවා රණවිරුවන් දිනු සාමයට හානි කරන්න කිසි ජගතෙකුට බෑ කියලා ආරක්ෂක ලේකම්තුමා කියනවා. අවුරුදු 2 මාස 10කට ආසන්න කාලයක් පැවති වන්නේ මෙහෙමේ අවසන් අදියරේ දී 5900කට ආසන හමුදා සෙබළුන් පිරිසක් සිය ජීවිත පරිත්‍යාග කළ අතර 29000කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව අදටත් බරපතල ආබාධ සහිතව ජීවත් වෙති. අද මේ මොහොතේ ඔවුන් බරපතල ආබාධ සහිතව ජීවත් වෙන බව අපි සිහිපත් කරනවා. මොකද වර්තමාන ආරක්ෂක ලේකම්වරයා තමයි එදා ඔහුගේ දෙපාම වලට තමයි 53 වන සේනාංකයේ විදියට ඔහුගේ දෙපාම වලට තමයි අර ත්‍රස්තවාදී නායකගේ සිරුර ගෙනල්ලා දැම්මේ. ප්‍රසාද් මම හිතන්නේ මෙතෙන්දී හුඟ දෙනෙක් නොදන්න කතාවක් තමයි දේශපාලන නායකත්වය. මොකද රණවිරුවන්ගේ ජයග්‍රහණයට මේ දේශපාලන නායකත්වය නැතිනම් මේක ලබන්න බෑ. අපිට මතකයි දිනස ඔබ දන්නවා ඩෙන්සිල් කොබ්බෑ කඩුව විජය විමලරත්න රණවිරුවක් 80 දශකයේ හිටියා. 1987 එවකට ආරක්ෂක කැමති ලලිත් අතුලම්මුදලි මහත්මයාගේ උපදෙස් පරිදි වඩමාරච්චි මෙහෙම ක්‍රියාත්මක වෙලා
වේලුපිලි ප්‍රභාකරන් කොටිනායකයා වර්ග කිලෝමීටර් සීමා කරා අපේ ආරක්ෂක අංශය. නමුත් ඒ අවස්ථාවේදී ඉන්දියාවෙන් දැඩි බලපෑමක් කරලා ප්‍රභාකරන් බේරාගත්තා. ඔබට මතක ඇති අර ඉන්දියාවෙන් පරිප්පු දැම්මා කිව්වේ 1987 දී ඒ නිසා. ඒ වගේම බලපෑමක් 2009 මැයි මාසේ මුල් සතියේදී ඩේවිඩ් මිලිබෑන් සහ කුස්නන් කියන ප්‍රංශ සහ එංගලන්ත විදේශ අමාත්‍යවරුන් ඇවිල්ලා ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් කරා. ඒවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා අපි තවත් ඔබලාගේ කොලනියක් නෙවි මේක අපේ රට මුදා ගන්නව ත්‍රස්තවාද ඒ නිසා අපිට ඉඩ දෙන්න කියලා දැඩිව ප්‍රකාශ කරා. ඒ දේශපාලන නායකත්වය නිසා තමයි යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒ වගේම අපි දන්නවද පාස්කු විරුද්ධ ප්‍රහාරයක් එල්ල වුණා දිනුෂ. මේ රණවිරුවන්මයි හිටියේ. මේ බුද්ධ්‍යංශමයි හිටියේ. නමුත් කල්පනාකරණයක් තිබුණේ නැහැ. ඒකයි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. දැන් අපි හැමෝම කියනවා මේ දේශපාලනයෙන් වැඩක් නැහැ. නමුත් බෑ. ප්‍රායෝගිකව දේශපාලනය ඕන. නිවැරදි රටට ආදරය කරන එඩිතර දේශපාලන නායකත්වයක් ඕන. එහෙම වුණොත් තමයි නිවැරදි ගමනක් රටට යන්නේ. ඔබ දන්නවා කැබදිගොල්ලාවේ බස් බෝම්බේ තමයි මේ හැවුම් ලක්ෂ්‍ය වෙන්නේ. එතෙන්දි මේ ඒ කුඩා දරුවෙක් පෙන්නනවා තම පියා අරගෙන ජනාධිපති තවත් මේ වගේ දරුවන් මරණ දෙන්න එපා කොටි සංවිධානයට. එතෙන්දි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දැසට කඳුලක් එනවා. එදා හවස තමයි හුතිකරණය කරන්නේ මේ යුද්ධය අවසන් කරනවා. මොකද ඒ වෙලාවේ මමත් මාධ්‍ය වැඩකට ගිහලා හිටියා අරලියගම මන්දිර දිනුස මම ඇසින් දැක්කා. මොකද ඒ අවස්ථාවේදී බර්ටි පේමල් දිසානායක මහත්මයා තමයි උතුරු බැඳ පළාත් ප්‍රධාන ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාට කියනවා මේ කැබදිගොල්ලාවේ බස් බෝම්බේ පිළිබඳ මේකෙන් දැඩි කම්පැනිට පත් වෙන මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහුට යන්න දෙන්නේ ආරක්ෂකයින්. මොකද තවත් ප්‍රතිබෝම්බයක් ලෙමෝ බෝම්බයක් තියෙනවා එතුමාව බිලිගන්න කියලා එහෙම මේ පණිවිඩයක් ලැබිලා තියෙනවා බුද්ධ්‍යංශයට. නමුත් ඒවා පස්සකදා කිව්වා මගේ මිනිස්සු මැරලා ඉන්නේ මට වැඩක් නැහැ මෙහෙම මට යන්න ඕන කියලා ගිහිල්ලා තමයි ඒ සිද්ධිය වුණේ. එදා හවස තමයි තීන්දුව කරේ ප්‍රභාකරන්ට තේරෙන භාෂාවෙන් මං උත්තර දෙනවා කියලා. මම හිතන්නේ ඒක මේ අවස්ථාවේදී මතක් කළ යුතුම දෙයක්. ඔව්. අපි දැක්කා පහුගිය කාලෙදී ඒ කියන්නේ ඔය කියපු යුද්ධයේ අවසාන කාලෙදී විශේෂයෙන්ම මේ ITN කැමරාවේ ITN රූපරාමුව ඇතුළේදී පහුගිය කාලෙදී ඒ යුද්ධය පැවතිච්ච කාලෙදී රණවිරුවන් කොයිතරම් දුෂ්කරතාවයකට මුහුණ දෙමින් ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීම සඳහා සූදානම් වුණාද කියලා ඒ පිළිබඳව නැවත වතාවක් සිහිපත් කරන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. කොහොමුණත් අර විදියට අද දවසේදී විජයග්‍රහණයේ සැමරුම සංවිධානය වෙද්දී අද අරුණ පුවත්පත කියනවා කොටි සැමරුමට විග්නේශ්වරන් හරවා යවයි කියලා. අරුණ පුවත්පත වාර්තා කරන ආකාරයට පිටුව පෙරලලා බලන්න පුළුවන්. මොකද දෙවෙනි පිටුවේ තමයි වැඩි විස්තර තියෙන්නේ. ඒ අනුව කොටි සැමරුමට ආපු දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් ඇතුළු සීමිත පිරිසක් මේ සැමරුම් වැඩසටහන වෙනුවෙන් එක්ව සිට තිබෙනවා. ඒ වගේම විග්නේශ්වරන් මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. ආරක්ෂක අංශ සහ විශේෂයෙන්ම අධිකරණය නියෝගයක් ලබා දීලා තිබෙනවා පවතින තත්ත්වයක් එක්ක ජනරාශිය සිදුවිය යුතු නැහැ කියලා. නමුත් හොරපාරකින් ඇවිල්ලා මේ කටයුත්තට සහභාගී වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ අනුව එම පිරිස නැවත යාපනය දක්වා පැමිණ මියගිය දෙමළ ජනතාව සිහි කරලීමේ සැමරුම් වැඩසටහනක් යාපනයේ චෙන්නමනේ ප්‍රදේශයේදී පැවැත්වූ බව උතුරු පළාත් සභාව හිටපු මන්ත්‍රී කේ සිවාජිලිංගම් මහත්මයා පවසනවා. වෙල්ලමුල්ලි වයිකාල් සමරුවට සමගාමීව ඊයේ උදෑසන යාපනයේ විශ්වවිද්‍යාලයේදී පහන් දල්වා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරනවා. රජය ප්‍රකාශ කර සිටියා යම් සිවිල් වැසියෙක් පිළිබඳව සිහිපත් කිරීමට ඉඩකඩ පවතිනවා. හැබැයි ත්‍රස්තවාදයෙන් සිහි කිරීම සඳහා කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. අපිට මතකයි ඒ යුද්ධයේ අවසාන අදියරේදී මේ ITN කැමරා කාච් වලින්ම දුටුවා විශේෂයෙන්ම 58 වෙනි සේනාංකයේ සේනාංකාධිපතිතුමා විදියට ශවේන්ද්‍ර සිල්ව මහත්මයා දිවාරෑ නොතකා කොයිතරම් කැපකිරීමක් කළාද තමන්ගේ සෙබළ පිරිසට නායකත්වය දෙමින් යුද බිමේම. දැන් අපිට පුළුවන් මේ මොහොතේදී එදා ඒ 58 වන සේනාංකාධිපතිතුමා අද වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ යුද හමුදාපතිතුමා ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාණනි අපට අවසරද ඔබතුමාට ජාතියේ හරසර පිරිනමන්න මේ විජයග්‍රාහී දිනේදී ඔබ ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ට ජාතියේ හරසර අපි මේ අවස්ථාවේදී පළ කරනවා. ලයිව් වීව් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන ඔබතුමාටයි ඒ හරසර. සුබ උදෑසනක්. බොහොම ස්තුතියි. ඔබගේ මාධ්‍ය ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍යයන් එදා වසර 11කට ප්‍රථම අවසන් කරන ලද යුද්ධෙදිත් ඔබ කිව් ආකාරයෙන්ම භූමියේ වාර්තාකරණයේ යෙදී සිටියා. ඔබ මාධ්‍යවේදීන් මේ සුවිශේෂී වූ මාධ්‍යවේදීන් එදා එම ආකාරයෙන් වාර්තාකරණය නොකරන්නට සමහරලාට යුද්ධයක් තිබුණු ආකාරයත් ඒ වගේම විශේෂයෙන්ම අපට හමුදාවලට
වීරෝදාර රණවිරුවන් බඳවා ගැනීමට පවා අපහසුතාවයක් තියෙන තිබ්බා. ඉතින් අද දිනෙත් ඔබ කරන කර්තව්‍ය විශේෂයෙන්ම වසර 11කට පසුව අප මේ සමරන විජයග්‍රහයි අපගේ ජයග්‍රහණ විජයග්‍රහයක් බවට පත් කරනු ලැබුවා. එම විජයග්‍රහණයත් ඔබ මාධ්‍ය වේදීන් සියලුම දෙනාම ඉතාමත් විශේෂ සමරු ලබනවා. සියලු මාධ්‍යන ස්තුතිවන්ත බව පළ කරනවා. මොකද සමහර අවස්ථාවලදී අපිට ඒ ආකාරයේ විජයග්‍රහණ සමරුම මේ ආකාරයෙන් සමරන්න හැකියාවක් ලැබුණ නැති එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කළ යුතුමයි. ඔව්. අවුරුදු 5කට විතර පස්සේ විජයග්‍රහණයේ සමරුව සමරද්දී මේ මොහොතේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා විදිහට ඔබතුමා ත්‍රිවිධ හමුදාව ඇතුළු ඒ ජයග්‍රහණය සඳහා කැපවුණු සියලු දෙනාට ඔබතුමාගේ කෘතවේදීත්වය පළ කරන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න කැමතියි. ඔව් බීත වසර 11කට ප්‍රථම අපි ජයග්‍රහණය කරේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට හඳුන්වපු ත්‍රස්තවාදී කණ්ඩායමයි. මෙම විජයග්‍රහණය ලබා ගැනීම සඳහා අප මාතෘ භූමියේ එවකට තිබුණු රජයේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපති දැනට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවන්ට නායකත්වයේ සැපයූ අපගේ දැනට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් පොලිසියේ පොලිස්පතිවරයා ඇතුළු සිවිල් ආරක්ෂක බලමුළුවේ ප්‍රධානිය ඇතුළු අපගේ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් විශේෂයෙන්ම මෙම විජයග්‍රහණය 11 වන සමරුම අවස්ථාවේදී අපගේ දේශයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් අපගේ ඔබගේ හෙට දිනේ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රාණය පුද කරනු ලැබුවා. ඔවුන්ගේ පවුල්වල අයට අප ඉතාමත්ම කෘතවේදීත්වය මේ අවස්ථාවේදී පුද කරන අතර විශේෂයෙන්ම විශාල සංඛ්‍යාවක් රණක්ෂිතයටපත් වෙලා ඒ අතරින් තව පිරිසක් මේ වන විටත් විවිධ රණවිරු සෙවණවල් මිහිඳු සෙත්මැදුර වගේ ස්ථානවල තවදුරටත් ඔවුන් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අපි ඉතාමත්ම කෘතවේදීත්වයෙන් ඔවුන් සියලු දෙනාම අපි මතක් කරනු ලබනවා. ඒත් එක්කම මේ වන විට විශ්‍රාම ගොස් තිබෙනවා වීරෝදාර රණවිරුවන් විශාල ප්‍රමාණයක් මේ යුද්ධයට සහභාගී වෙලා. ඔවුන් අද විශ්‍රාම සුවයෙන් තම නිවස්වල සිටියත් ඔවුන් සියලු දෙනාම සහ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලමුළුවේ යුද්ධයට සම්බන්ධ වෙලා එම ජයග්‍රහණය රටට ලබා දුන් සියලුම වීරෝදාර රණවිරුවන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානිසා යුද හමුදාපතිවරයා වශයෙන් මම ඉතාමත්ම ගෞරවයෙන් ඔවුන් සිහිපත් කරනු ලබන අතර මාගේ ආචාර්යවරුන්ට පුද කරනු ලබන එපමණක් නොවේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට හිසනම ආචාර කරනු ලබනවා. ඔබ විශාල කැපකිරීමක් ඒ කාලෙදි කරනු ලැබුවා. ඔබ අප වෙනුවෙන් පහනක් පත්තු කළ හරි අපිට ආශිර්වාද කරනු ලැබුවා. අපගේ මාතෘ භූමියේ මේ සිටින අපගේ සංඝයා වහන්සේලා සියලුම පන්සල්වල අප වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුවා. අන් ආගමික පූජකවරුන් ඒ දේවස්ථානවල අප වෙනුවෙන් ආශිර්වාද කරනු ලැබුවා. මේ සියලු දෙනාටත් අපගේ මාතෘ භූමියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ආචාර්ය මේ අවස්ථාවේදී මා විසින් පුද කරනු ලබනවා. හොඳයි. යුද හමුදාපතිතුමනි එදා පෙනෙන සතුරෙක් පරාජය කළා. අද නොපෙනෙන සතුරෙක් පරාජය කිරීමේ සටන සාර්ථක වී තිබෙනවා. ඊයේ දවසේදී රෝගීන් 10 දෙනෙක් වාර්තා වුණා කියලා කියනවා. ඒ වගේම නාවික හමුදාවේ සෙබළුන් 2 දෙනෙක් රණවිරු සමරුම් පුහුණුවීම් වලදී හඳුනාගත්තා කියලා කියනවා. මේ තත්ත්වනුත් එක්ක ඊයේ දවසේ මේ කොවිඩ් වසංගතය මැඩලීමේ කටයුතු පිළිබඳ සමාලෝචනයක් දැනගන්න කැමතියි. ඔව් ඊයේ දිනේදී ඇත්තටම රට තුළ ආසාදිතයන් 10ක් නෙමෙයි 11 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔබ කිව්වා ආකාරයට ශ්‍රී ලංකා නාවික හමුදා වීරෝදාර රණවිරුවන් 10 දෙනෙකුත් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ සිට රැගෙන ආපු දැනට නිරෝධායන මධ්‍යස්ථානික නිරෝධායන පුද්ගලයෙකුත් ඇතුළුව 11 දෙනෙකු තමයි මේ ආකාරයෙන් ආසාදයෙන් ලක්ුණේ. මේ වනට ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් වල 423 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. 559 දෙනෙකු
සම්පූර්ණ සුවය ලැබලා පොයින්ට් ආසාදනය වෙලා සම්පූර්ණ සුවය ලැබලා නිවෙස් බලා ගොස් තිබෙනවා. ඔව් මම කැමති ඔබතුමාව අද දිනේදී අපි ඇත්තටම අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සහභාගීත්වයෙන් උන් දෙදෙනාගේම සහභාගීත්වයෙන් ශ්‍රී ජයදුනපුර කෝට්ටේ අපගේ රණවිරු ස්මාරකී ඉදිරිපිටදී එදා ජීවිතක්ෂයට පත් වූ දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වලා ඉතාමත්ම ඡාමයුරින් ඔවුන්ව සිහිපත් කිරීමට සියලුම කටයුතු සම්පාදනය කළා තිබෙනවා. මම කැමති ඔබතුමා නැවතත් මීට වසර 11කට ඉතිහාසයට ගෙන යන. දැන් ඔබතුමා කිව්වා ජනාධිපති සහ අගමැතිතුමා පිළිබඳ. එතකොට ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යුද හමුදාවට මොන වගේ පණිවිඩයක්ද දීලා තිබුණේ 2009 මැයි මාසේ මුල් සතිය වෙනකොට කොහොමද ඔබතුමාට ලැබුණේ පණිවිඩේ මේ මානුෂය මෙහෙම දියත් කරන්න කියලා? 2009 මැයි වෙනකොට යුද්ධය අවසන් කාලේ නමුත් යුද්ධ පටන් ගත්ත දිනේ ඉඳලා අපිට ලබා දීලා තිබුණේ ඇත්තටම මේ සටන අවසන් වෙන තෙක් අවසන් කරනවාමයි කියන එක. ඒක අපි ඔබ දන්නවා මීට ප්‍රථමත් අපිමයි අපි ඊළම යුද්ධයේ ප්‍රථම යුද්ධයේ ඉඳලා හිටපු පුද්ගලයන් අවස්ථා තිබුණා අපිට මගදී පෙනී ජයකම පෙනී නවත්තන්න තිබුණු අවස්ථාවන් තිබුණා විවිධ රාජ්‍යයන් වල මැදිහත් වීමෙන්. නමුත් මේ පාර ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා වගේම අපේ හිටපු ආරක්ෂක ලේකම් ඒ වගේම ගරු දැන් ජනාධිපතිතුමා මොවුන් තිබුණේ සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත් වුණා. අපිට දැනුම් දීලා තිබ්බේ අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය කරන තාක් මෙම සටන අරන් යනවා කියලා මට අද වගේ මතකයි. අන්තිම දින දෙකකට ප්‍රථම මම අතිගරු ජනාධිපතිතුමා කතා කරපු අවස්ථාවේදී හිටපු ජනාධිපතිතුමා කතා කරපු අවස්ථාවේදීත් මම ඇහුවා මොකක් හරි ඉම නවත්තන තත්ත්වයක් එයිද සර් කියලා. කවදාකවත් වෙන්න දෙන්නේ නැහැ කියලාත් කිව්වා. ඉතින් අපිට තිබුණේ නායකත්වය තමයි ඒ වගේම හමුදා ප්‍රධානීන් අපි අනිවාර්යයෙන් මතක් කළ යුතුයි. ඔවුන්ගේ තිබුණු සුවිශේෂත්වයේ නායකත්වය ගුණාංග යටතේ මේ දෙපළත් එක්ක ඒ වගේම තාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. යුද හමුදාව ගත්තම යුද හමුදාවේ සේනාංක සියල්ලක්ම ඉතාම සුළු සේනාංක සංඛ්‍යාවක් යුද්ධයට සම්බන්ධ වුණේ. ඒ සේනාංකාධිපතිවරුන් සියලු දෙනාම දක්ෂ නිලධාරීන් ඔවුන් හිටපු හමුදාපතිතුමා තෝරගත්ත කණ්ඩායමක් නැත්තම් ජ්‍යෙෂ්ඨත්වයෙන් හිටපු කට්ටියම නෙමෙයි. ඉතින් එවැනි අවස්ථා ලබා දීලා කරපු යුද්ධයක් හින්දා තමයි අපිට ඒ ආකාරයෙන් ජයග්‍රහණය කරන්න ලැබුණේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව සුවිශේෂී රාජකාරියක් ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා. අපි ඔවුන් සියලුම රණවිරුවනුත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාව සිහිපත් කරනු ලැබුණා. හොඳයි සූතිය යුද හමුදාපති ලොතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාණනි නොපෙනෙන සතුරා පරාජය කරන්නත් ඔබතුමාලට ශක්තිය ධෛර්යය මේ මොහොතේදී මේ මුළු රටේම ජනතාව ප්‍රාර්ථනා කර සිටිනවා. යුද හමුදාපතිතුමන් කතා කරන අවස්ථාවෙත් අපි දැක්කා අර කවුළුවෙන් එපිට පසුබිමේ ටිකක් හුලං ගතිය තියෙනවා. චණ්ඩියා වෙලා අම්ෆන් ඒ අනුව අම්ෆන් තවත් ප්‍රචණ්ඩ වී පළාත් 5කට අදත් අද වැසි කියලා වාර්තා කරනවා අරුණ පුවත්පත. දිස්ත්‍රික්ක 10කට අවදානම නායාම සඳහා නායාමයේ අවදානම තියෙනවා. දකුණු බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී තිබෙන අම්ෆන් සුලිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 765ක පමණ දුරින් ඉතා ප්‍රචණ්ඩ සුලිකුණාටුවක් බවට පරිවර්තනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. මෙහි බලපෑම් මත අද මෙරට නිරිත දිග කොටසේ වැසි තත්ත්වය වැඩි වෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා. මේ නිසා බස්නාහිර දකුණු සබරගමුව මධ්‍යම සහ වයිඹ පළාත්වල බොහෝ ස්ථානවලට මිලිමීටර 150ක තද වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. මේ ප්‍රවෘත්තිය කියාගෙන යන අතර ඕනනම් ඔබට බලන්න පුළුවන් අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඊයේ දවසේදී කොහොමද මේ චණ්ඩියා අපිට බලපෑම් කළේ කියලා. ඒ ඡායාරූප ටික බලන්න. ඒ අතරතුර මම මේ ප්‍රවෘත්තිය කියන්නම්. කොහොමුණත් උතුරු සහ උතුරු මැද පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ශ්‍රී ලංකාව හරහා හමන සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් අතර දක්වා වර්ධනය වන්න පුළුවන්. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කොළඹ ගාල්ල මාතලේ රත්නපුර කළුතර මාතර කෑගල්ල කුරුණෑගල මහනුවර නුවරඑළිය කියන දිස්ත්‍රික්කවලට නායාමයේ අවදානම් නිකුත් කරලා තිබෙනවා. මේ දිස්ත්‍රික්ක 10
10 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 49කට මේ නිවේදනය අදාළ වෙනවා. ඊයේ අම්ෆන් කුණාටුව රට හැඬවුවේ ඔය විදියට ඔබ ඉන්නා තැන ගැන විමසිලිමත් වෙන්න සෞඛ්‍ය ඒ කියන්නේ කොවිඩ් වසංගතයෙන් බේරෙනවා වගේම කොවිඩ් මාරයාගෙන් බේරෙනවා වගේම මේ චණ්ඩියාගෙන් අම්ෆන් චණ්ඩියාගෙන් බේරෙන්නත් ඕනේ. අපි ඊයේ කිව්වා දැන් දීවරීන්ට කරුණාවෙන් කිව්වා යන්න එපයි කියලා. නමුත් බේරුවල් ප්‍රදේශයේ දීවරීන් දෙදෙනෙක් අනතුරට ලක් වුණා. මම හිතන්නේ මේ නිසා දැනුමුත් කියන්නේ අදත් භයානකයි. මුහුදු ගමන් යාමෙන් ඉතාමත් ප්‍රවේශමෙන් වළකින්න. දෛනික ජීවිතයටත් විරාමයක් ගන්න අපිටත් විරාමයක් දෙන්න. කාලය පියාඹල යන නිසා කොවිඩ් පැතිරීම පිළිබඳව පුවත් ගණනාවක් තියෙනවා. ඒ ටිකේ සිරස්වල විතරක් කියාගෙන නම් ඔබට වැටහෙවි. එතකොට අද අරුණ පුවත්පත කියනවා ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය මේ වෙනකොට මුළු ගණන 991යි කියලා. මේක 992ක් වෙන්න ඕනේ. එතකොට ඊයේ හමු ගණන 10 11ක් බවට පත් වෙලා තියෙනවා. සූ ගණන 559යි, මියගිය ගණන 9යි. අද මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙනවා ටිකක් බරපතල තත්ත්වයේ එක් රෝගියෙක් වාර්තා වෙන බව. ලෝපුරා කොවිඩ් රෝගීන් 48,48,110ක් වාර්තා වෙනවා. මරණ 3,17,791යි. ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව ස්පාඤ්ඤය තමයි 1 2 3 කියන ස්ථානයේ ඉන්නේ ආසාදිතයන් වාර්තා වීම අතින්. ඊළඟට අරුණ පුවත්පත කියනවා කොටි සැමරු යාපනයේ 11ක් ස්වයං නිරෝධායනයට කියලා. ඒ අරුණ පුවත්පත ගෙන එන වාර්තාව 11ක් ස්වයං නිරෝධායනයට. ඊළඟට කොරෝනාවට වැටබඳින බවට ආයතන ප්‍රධානීන්ගෙන් වගවීමේ සහතිකයක් ගැසට් පත්‍රය ළඟදීම අජිත් අලහකෝන් අද අරුණ පුවත්පතට වාර්තා කරනවා. එතකොට සෞඛ්‍ය උපදෙස් එහෙම නැත්නම් සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස අනුගමනය කරන බවට හැම ආයතන ප්‍රධානියෙක්ම මේ වගවීමේ සහතිකය ලබා දෙන්න ඕන කියලා ඒ අනුව ප්‍රකාශ වෙන්නේ. මත යම් ආයතනයකින් වාර්තා වුණොත් රෝගියෙක් ඒ ආයතන ප්‍රධානියට වගකීමක් කියනවා දිනෝෂ. වගේ තමයි නීතියක් බවට පත් වෙලා තියෙන්නේ. ඔව් ගැසට් නිවේදනයක් බවට පත් වෙනවා. අද ලංකාදීපය කියනවා කෙසෙල්වත්තේ කොරෝනා 105න් 65ක්ම දැන් සුව වී ගෙදර ඇවිත්. හොඳයිනේ. පවුල් 190න් 160ක්ම නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා. ඊළඟට අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ වන්නේ වැලිසර නාවික බටයෝ 1000ක් නිරෝධායන කඳවුරු වලට පැතිරීම වැළැක්වීමට අලුත්ම සෞඛ්‍ය පියවරක් කියලා තමයි මේක වැඩි විස්තර කරන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පැතිරීම සෙවීමට අලුත්ම කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව අද ලංකාදීපය කියන්නේ පබා පලිහවඩන මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්. ඒ අතරේ අන්තර් පළාත් ප්‍රවාහනය ආරම්භීම පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පළාතින් පළාතට ප්‍රවාහන සේවා ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එතකොට අපිට හෙට ඒකේ තීරණය කියන්න පුළුවන්. අරුණ කියනවා කොළඹට කොටු ඉන්දියානු 2000ක් ගෙදර යන්න ඉල්ලති කියලා නායන තරංග ගමගේ වාර්තා කර සිටින්නේ. ගෙදර ගියොත් තෝනසි මගේ හිටියත් තෝනසි තමයි. ඊළඟට අපිට පුළුවන් අවධානය යොමු කරන්න අද අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කරනවා කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයන් 490ක් අද ලංකාවට කියලා. කුවේට් රජය විසින් ලබා දුන් පොදු සමාව උපයෝගී කරගනිමින් තමයි මේ පිරිස ලංකාවට ගෙනීමට කටයුතු කර තිබෙන්නේ කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව අද 490ක පිරිසක් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කුවේට් එයාර්වේස්හි සහ කුවේට් එයාර්වේස්හි ගුවන් යානා දෙකකින් ලංකාවට එනවා. මීට අමතරව තවත් 3000ක පමණ පිරිසක් කුවේටේ රැඳී ඉන්නවා. ඔවුන්ව ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරනවා. ඊළඟට අපිට පුළුවන් වාර්තා කරන්න අද දිනමින පුවත්පත වාර්තා කරන පුවත් කිහිපයක් ඉක්මනින්ම එක සඳහන් කරන්නම්. දිනමින පුවත්පත සඳහන් කරන කාරණයක් තමයි රාජ්‍ය ආයතන දේශපාලන කළ යුතු නැහැ කියලා අතිගල ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය. ඒ අනුව රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුයයි තමන් අපේක්ෂා නොකරන බවත් කළ යුත්තේ එම ආයතන දියුණු කිරීම බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පවසනවා. එම රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් බෙහෙස වෙන වැඩ කරන ජනතාවට උපයන ආදායමින් බැවින් එම ජනතාවට බරක් නොවන අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ඒ අනුව ආදායම් ජනනය කරමින් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කළ යුතු බවත් වියදම් සහ නාස්තිය පාලනය කළ යුතු බවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග ඊයේ පැවතිච්ච සාකච්ඡාවකදී තමයි ජනාධිපතිවරයා කියා සිටින්නේ. දිනමින වාර්තා කරන තවත් පුවත් කිහිපයක් තියෙනවා මුල් පිටුවේ. විදේශ රැකියා ලියාපදිංචිය හෙට ආරම්භයි කියලා. ඒ අනුව ප්‍රථම අධීර විදියට දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය කියන රටවල් සඳහා රැකියාවට යන අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් මේ වැඩපිළිවෙල විදේශීය සේවා නියුක්ති කාර්යාංශය ආරම්භ කිරීමට තීරණය කළා තිබෙනවා. වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවියට ගියොත්. ඊළඟට අපිට පුළුවන් අද මව්බිම පුවත්පතට යන්න. මව්බිම පුවත්පතේ
තෙල් කතාවක් තියෙනවා. IOC සමාගම ඔක්ටේන් 92 රුපියල් 5කින් නංවයි පෙට්‍රල් 92 ඔක්ටේන් 92 රුපියල් 5කින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන්න තීරණය කළා පෙරේදා. ඒ අනුව රුපියල් 142යි. ඒ වගේම හැබැයි මේකෙදි කියනවා IOC එක පොරොන්දු කඩලා කියලා බෙදුම්කරුවෝ තෙල් ගැනීම නවතා දමන්ති. ඉන්දිය ඔයිල් සමාගමගත් මේ තීරණයත් සමග අදාළ සමාගමෙන් ඉන්ධන ලබා ගැනීම తాවකාලිකව නවතා දැමීමට IOC බෙදුම්කරුවන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට වඩා වැඩියෙන් තෙල් මිල ඉහළ නොදවන බවට IOC මව් සමාගම ලබා දුන් පොරොන්දුව තමයි මේ වෙනකොට කඩ කරලා තියෙන්නේ. ඔක්ටේන් 92 IOC එකේ වැඩි වුණාට සිපෙක්කෝ වල වැඩි වෙන්නේ නැහැ කියලා කියනවා. සංස්ථා පෙට්‍රල් මිලේ වෙනසක් නැහැ. රුවන්ත නිතුල්ගස්පිටිය බලශක්ති අමාත්‍යාංශය වාර්තා උපුටා දක්වමින් සඳහන් කරනවා. මම හිතන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මට අවධානය යොමු කරනවා දවස් ඇතුළත. මොකද විශේෂ භාර අමාත්‍යවරයා විදියට මෙවැනි කඩකිරීමක් කරොත් ඒ වගේ පෞද්ගලික සමාගම් වලට නීතියෙන් කටයුතු කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඉන්දියන් ඔයිල් සමාගමට ශ්‍රී ලංකාවේ තෙල් පෙට්‍රල් සෙඩ්නේ 100ක් දුන්නේ. මේ ගිවිසුම යටතේ ඒක කරපැති ආණ්ඩුව. එතකොට මේක තමයි දැන් පෞද්ගලීකරණයේ විපාක. දැන් මේ කන්ට්‍රෝල් කරන්න බෑ. අපේ රටේ රජයක් තියෙද්දිත් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා ඇතැම් පෞද්ගලික සමාගම් වල ක්‍රියාකලාපයන්. අනික තමයි පෞද්ගලීකරණය තියෙන විපාකය. මම හිතන්නේ දැනත්ම කලිනුත් කිව්වේ දැන් රාජ්‍ය ආයතන ශක්තිමත් කරගන්න ඕන. මම හිතන්නේ පෞද්ගලීකරණය කරන්න ඕනේ නැහැ. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් අපි දැන් මේ කරපු දේවයි ශ්‍රී ලංකාවල වෙන අලාභයන් තමයි මේ කියන්නේ. ඒ නිසා මම හිතන්නේ දැන්වත් යම් ගිවිසුම් තියෙනවා නම් මේ ගැන මේ ගිවිසුම් ප්‍රතිශෝධනයට ලක් කරන්න. මොකද ගිවිසුමක් අනුව කටයුතු කරනවා නම් ඔවුන්ට ශ්‍රී ලංකාව රජයක් තියෙද්දි විශේෂ භාර අමාත්‍යවරයෙක් තියෙද්දි පාරිභෝගික අධිකාරියක් තියෙද්දි හිතුමතේට එහෙම ඉහළ දාන්න බෑ. ඡන්ද 20 වෙනිදා තියයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන අද ශ්‍රේෂ්ඨාධිකරණය අර පෙත්සම් සලකා බැලීම දෙවන දිනටත් සිදු කරනවා. ඒ අනුව ලංකාදීපය වාර්තා කරනවා ගැසට් නිවේදන දෙකට එරෙහි පෙත්සම් නීතිපති මූලික විරෝධතා ඉදිරිපත් කරයි කියලා ලංකාදීපය වාර්තා කරනවා. ඒ අනුව ඊයේ පැවතිච්ච නඩු විභාගයේදී ප්‍රධාන කාරණා 5ක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සලකා බැලීමකින් තොරව මේ පෙත්සම් ඉවත දාන්න කියලා ඉල්ලීමක් කරපු බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මහා ඡන්දයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට සලකා බැලීමකින් තොරව පෙත්සම් ඉවත දමන්න කියලා නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලා සිටිනවා. ඒ අනුව කරුණු 5ක් නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. එක තමයි නුසුදුසු අවස්ථාවකදී පෙත්සම් ඉදිරිපත් කර තිබීම. දෙක ප්‍රධාන වශයෙන් පෙත්සම් මගින් ගෙනහැර දක්වනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වග උත්තරකරුවෙකු නොකිරීම සහ අඩුම වශයෙන් ඔහු වෙනුවෙන් නීතිපතිවරයාගෙන්වත් වග උත්තරකරුවෙකු ලෙස නම් නොකිරීම. 3 නීතිමය ප්‍රතිපාදන නොසැලසී තිබියදී අනිසි ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීම. 4 ඉටු කළ නොහැකි ආකාරයේ සහන අයද සිටීම හා 5 මහමැතිවරණ පැවැත්වීම සඳහා මේ වන විටත් සීලු කටයුතු සිදු කොට තිබෙන අවස්ථාවකදී එය අත්හිටු වෙන ලෙසට ඉල්ලා සිටීම කියන කාරණා 5 මත නීතිපතිවරයා කියා සිටිනවා මූලික විරෝධතා ගොනු කරමින් සලකා බැලීමකින් තොරව මේවා ඉවත දාන්න කියලා. හැබැයි ස්වාධීන මැතිවරණ කොමිසම මේ අවස්ථාවේදී කලින් නීතිපතිගෙන් මත විමසුමක් කරපු අවස්ථාවේ නීතිපති කිව්වා කටයුතු ඉදිරියට කරගෙන යන්න බාධාවක් කරගන්න එපයි කියලා. මම හිතන්නේ නීතිපතිගේ ස්ථාවරය එදාම ඔහු ඉදිරිපත් කරා. ඔව්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් යම් ගැටලුවකට විසඳුම් අහන්න නැතුව ඇයි අනෙක් පැත්තෙන් විටින් විට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ කියලා. කොමුණත් ඊයේ නඩු විභාගයේදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටපු එම්.එස්. සුමන්දිර මන්ත්‍රීවරයා කියා තිබෙනවා එක්සත් රාජධානි පාර්ලිමේන්තුවට අදාළ සීළු විධිවිධාන අපගේ පාර්ලිමේන්තුවටත් එලෙසම බලපානවායි කියලා. ඊට අමතරව ඉන්දිය පාර්ලිමේන්තුවේ විධිවිධානත් බලපානවා. එනෝ ඉන්දියානු අධිකරණයේ නඩු කටයුත්තක් වන පොල් රාජ්‍ය දිරිව තමිල්නාඩු නඩු තීන්දුවේදී පාර්ලිමේන්තුවේ විසිරුවා හැරියා යන්නේ අදහස් වන්නේ පාර්ලිමේන්තුව ක්‍රියාකාරීත්වය අත්හිටුවීමක් නොවන බව පැහැදිලි වෙනවායි කියලා ඔහු තර්ක කළා. කොහොමුණත් නඩු විභාගය අද පැවැත්වෙනවා. ඒ අතරේ 3ක් ඊයේ තර්ක කරලා තියෙනවා. ඔව් ඊයේ තර්ක කරලා තියෙනවා. අදත් පැවැත්වෙනවා නඩු විභාගය. අපි සූදානම් විරාමයක් ලබන්න. ජනිත අපි උදේ පත්තරේ එළිවෙන්න කලින් එළිදරව් කරන්න සූදානම්. මේ අතරේ අද දිවෙන කියලා තිබුණා දිවෙන වාර්තා කර තිබුණා නාම යෝජනා ලබා දීම පිළිබඳව සාකච්ඡා කරන්න හෙට මැතිවරණ කොමිසම රැස් වෙනවා කියලා. අද ලංකාදීපයේ ඇතුල් පිටුවක තියෙනවා ඡන්දේ කාල් දාන්න කිසිම හේතුවක් නැහැ. බැහුණු රටත් දැන් ටික ටික කරනවා කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශයක් අද ලංකාදීප පත්තරේ වාර්තා කර තිබුණා. ඒ අනුව රට දැන් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මැතිවරණයේ කල් දාන්න කිසිම හේතුවක් නැහැ. කොරෝනා වසංගතය පාලනය වෙමින් පවතිනවා. ඒ අතරේ අරුණ පුවත්පත ගෙනෙනවා පැෆ්රල් සංවිධානයේ ප්‍රකාශනයක්
කොරෝනා සමග ජීවත් විය යුතු නම් මැතිවරණය පවත්වන්නත් පුළුවන් කියලා පැෆ්‍රල් සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහත්මයා එක්ක කරන සාකච්ඡාවක පිටුවක විතර වාර්තාවක් ඔහු ගෙනෙනවා. ඔහු කියනවා කොරෝනා සමග ජීවත් වෙන්න ඕන නම් අනිත් දෛනික කටයුතුත් පවත්වාගෙන යනවා නම් රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා සඳහන් කරනවා අනිත් කටයුතුත් දෛනිකව පවත්වාගෙන යනවා නම් ඡන්දෙත් යන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමවත් මැතිවරණ පැවැත්වීම මූලික අවශ්‍යතාවක් කියලා. ඒ අතරේ අරුණ පුවත්පතත් වාර්තා කර සිටියා පක්ෂය අතහැර නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් ගනී කියලා ඊයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් තිබුණා. ඒ අනුව ඒකෙදි මේ පක්ෂය අත්හැර නොවන බවට පැමිණ සිටි අයගෙන් ලියුම් අරගෙන තිනවා අත්සන් අරගෙන තිබෙනවා. වාර්තා වෙන විදිහට තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා අත්සන් කළා නැහැ. ඔහුගෙන් එහුවම ඇයි කියලා පිටපතක් තිබුණේ. ඒ කියන්නේ කොපි එකක් තිබුණේ. ඒ කියන්නේ කොපි එක නිසා මම අත්සන් කරේ නැහැ කියලා. ඒ වගේම නාම යෝජනා නොලැබීම පිළිබඳව තුන් දෙනෙක් ප්‍රශ්න කළා තිබුණා. එතනදී නිශාන්ත මුතුහෙට්ටිගම සහ ජීවන් කුමාරතුංග එතන ඉඳලා තියෙනවා. ඒ ප්‍රශ්න කරලා තිබුණා ඇයි නාම යෝජනා හම්බුන්නේ නොවුන කියලා. මව්බිම් පුවත්පත කියනවා ශැංග්‍රීලා ප්‍රහාරය පිළිබඳව වාර්තාගෙන එනවා. ශැංග්‍රීලා ප්‍රහාරී දුරකථන දත්ත රස පරීක්ෂකට යවන්න මහේස්ත්‍රාත් රංග දිසානායක කරනවා නියෝගයක්. ඊළඟට සිනමන් ප්‍රහාරයට සම්බන්ධ 6කගේ විස්තර දෙන්න බැංකු 10කට ඒත් අධිකරණය නියෝග කරලා තිබෙනවා. අමිල අබේරත්නම තමයි මේ වාර්තා දෙකම ඉදිරිපත් කරන්නේ. ඒ අතරේ අද ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවකට යන්න පුළුවන් ලංකාදීප මව්බිම් පුවත්පතේ ඇතුළු පිටුවක තියෙනවා ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම ඉදිකිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. මේ අනුව මේ වාර්තාව ගෙන එනවා අද මව්බිම් පුවත්පත ඡායාරූපයක් සහිතව. ඒ වාර්තාව අනුව පැහැදිලි වෙන්නේ ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමයි මේ ඉදි කරන්න යන්නේ. ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක් වෙනවා. අමාත්‍යවරයා මෙහිදී කියනවා මේ සියලුම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා වියදම් දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. ඒ මුදල සොයා ගැනීමට හැකියාවක් පවතින නිසා මේ වැඩපිළිවෙල පටන් ගන්න හිතුවේ. කොහොමුණත් ලෝකයේ අනෙක් දියුණු රටවල් ක්‍රීඩාංගණ වලට තියෙන අංග සම්පූර්ණ පහසුකම් මේ ක්‍රීඩාංගණයට යොදා ගන්න පුළුවන් කියලා. මේ අනුව ඉදි කිරීමට යෝජිත ක්‍රීඩාංගණයේ පළමු අදියර නිමාවීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් 40000කට තරඟ නැරඹීමේ පහසුකම් හිමි වෙන බව සඳහන් වෙනවා. දැන් මේකට අනික් පැත්තෙන් මහේල ජයවර්ධනත් ඊයේ සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබුණා මේක මේ වෙලාවේ අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයෙක් කියලා තිබුණා මේ වැඩ මේ විදිහට කරන්න આવොත් අපි ජනතාව එක්ක පාරට බහිනවා කියලා. ප්‍රසාද් දැන් මෙතනදී ගැටලු කීපයක් මත වෙනවා. මේ අමානුෂික කටයුතු නතර නොකළොත් අපි ජනතාව සමග පාරට බහිනවා කියලා ඔහු කියා සිටිනවා. එකක් තමයි කිත්තාරාම ක්‍රීඩාංගණය ප්‍රමාණවත් නැද්ද කියන එක. ICC අනුතුරු අඟවල තියෙනවා කිත්තාරාම ක්‍රීඩාංගණයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තියෙන තැන අනාරක්ෂිතයි කියලා. ආරක්ෂාවතින් තර්ජනයක් තියෙනවා කියලා. අනෙක් පැත්තෙන් ගත්තම ICC එක තමයි මේකට බරපැන ගන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ දැන් මේ අවස්ථාවේදී මුදලක් වෙන් කරන්නේ නැහැ. දැන් කොවිඩ් වලට යොදන මුදල් මෙතෙන්ට යොදන්නේ නැහැ. මේක දීර්ඝකාලීන සැලැස්මක් 2000 මම හිතන්නේ 23 ඉඳන් 31 දක්වා කාලයේදී තමයි මේක සංවර්ධනය කරලා ඊළඟ කුස මම 2031 දී ලෝක කුසලානේ සඳහා තමයි සූදානම් වන්නේ. අපි සත්කාර කරක් විදිහට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ක්‍රීඩාංගන අවශ්‍යයි. දැන් මේ කියන කාරණේ ගත්තොත් දැන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය හැදුවා. සුගතදාස් ක්‍රීඩාංගන විකල්පයක් වශයෙන්. මොකද හැදුවේ දැඩි තදබදයක් තියෙනවා සුගතදාස් ක්‍රීඩාංගනේ ආවට. නමුත් පහුගිය ආණ්ඩුව කරේ මොකද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ මහින්ද රාජපක්ෂ මහත්තයා හැදපු නිසා කුඩම්මාගේ සැලකිලි දැක්වුවා. නමුත් අපි දන්නවා හුඟක් පාසල් එහෙම ජාත්‍යන්තර පාසල් තම සංවිධාන විශාල වශයෙන්ම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ තරඟ පවත්වනවා ජවනහා පිටි. ඒ වගේම ඒ කිට්ටුව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විකල්පයක් අවශ්‍යයි. මොකද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අනාරක්ෂිතයි සහ සෙනගටත් මම හිතන්නේ තදබදයකින් තොරව එතෙන්දී ප්‍රවේශ පත්‍ර ගන්න අමාරුයි. 5000 පමණ මම හිතන්නේ හැරලා යනවා දිනුෂ. ටිකට් නැතුව. ඒ නිසා මෙන්න ක්‍රීඩාංගනයක් අවශ්‍යයි. මොකද අපි දන්නවා දැන් මේ ක්‍රීඩාංගන දියුණු වෙන්න ඕන. රට දියුණු වෙන්නත් ඕන. මොකද යුද්ධය තියෙන කාලෙත් මේව කරා. සූර්යා ක්‍රීඩාංගනය හැදුවා, හම්බන්තොට වරාය හැදුවා, හම්බන්තොට ගුවන්තොටුපළ හැදුවා, අධිවේගී මාර්ගය. එතකොටත් මේ කාරණය විපක්ෂයෙන් කිව්වා. දැන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය හැදුවේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා. සුගතදාස් ක්‍රීඩාංගනය හැදුවෙත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියා. එතකොට දිවා රාත්‍රී තරඟ පවත්වන එකත් සීනියක් කරලා තිබුණු කාලෙක සුගතදාස් ක්‍රීඩාංගනය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය හැදුවා. ඒ හදනකොට යම් අය එක්සත් ජාතිපක්ෂය පවා මේ වගේ කතා කිව්වා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතන්නේ තාත්තගේ පියාණන්ගේ අඩිපාරේ යනවා නම් මේ වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. මම හිතන්නේ එතුමා යන්නේ වෙන අඩිපාරක.
තවත් පැත්තකට අපි අවධානය යොමු කරන්න කැමති අද අරුණ පුවත්පතේ ප්‍රකාශයක් කරන හිටපු රාජ්‍ය මන්ත්‍රී රොෂාන් රණසිංහ පොළොන්නරුවේ මහා වීමෝල් හිමියන් තොග සංගවන කුමන්ත්‍රණයක පාලන මිලට සහල් නොදුන්නොත් රජයට පවරාගෙන ජනතාවට බෙදනවා කියලා ඉදිරි දින කිහිපයේ තීරණාත්මකයි. මේ පළාතේ මහා පරිමාණ වීමෝල් හිමියන් සහල් කරලා වෙළඳ පොළට නිකුත් කරන්නේ කිලෝ එකක් රුපියල් 93ක් වගේ ගානකට. සිල්ලර වෙළෙන්දෝ ඒ මිලට අරන් 98ට පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. කීරි සම්බ කිලෝ එකක් රුපියල් 125කට වඩා මිලකට අලෙවි කරනවා කියලා පාරිභෝගිකයෝ චෝදනා කරනවා. මේ කතාව ඇත්ත. ජනාධිපතිතුමා අගමැතිතුමා රජයේ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා වී මිලදී ගන්න කියලා රුපියල් 50ට මිලදී ගන්න කියලා සහතික මිලකුත් නිකුත් කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි මෙහෙම මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා. නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගියාට පස්සේ රුපියල් 125ට වැඩි හාල් තමයි තියෙන සතොස් ඇරන් අනිත් සියලුම හාල් කඩවල. මොකද අර කීරි සම්බහාල් විතරයි විකුණන්නේ 125. අර සහතික මිල නිකුත් කරපු කිසිදු හාල් වර්ගයක් නැහැ. ඇහුවාම කියන්නේ පොළොන්නරුවෙන් එන්නේ නැහැ කියලා. මාෆියාව තවමත් ක්‍රියාත්මකයි. ඒ අනුව තමයි පොළොන්නරුවේ මහවීමෝල් හිමියන් තොග සංගවන කුමන්ත්‍රණයක් කියලා මේ රොෂාන් රණසිංහ මහත්මයා සඳහන් කරන්නේ. අපිට පුළුවන් විදේශ පුවතකට අවධානය යොමු කරන්න. ඉන්දියාව ලොක්ඩවුන් තව සති 2කට අද ලංකාදීපේ වාර්තා කරන්න බලන්න මේ ඡායාරූප ටික. ඒ අතින් ගත්තාම අපි ජීවත් වෙන්නේ සුරපුරයක කියලා හිතෙන්නේ මිලියන ගණනක් කුසගින්නේ මියාමේ අවදානමක් ගම්බිම්බලාගේ දහස්යක් දුම්රියේ හැපීමරුට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ හවස 1:30 වෙනකොට 96000 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ තත්ත්වයක් එක්ක බලන්න මේ ඇති වෙලා තියෙන ඛේදනීය තත්ත්වය. මම හිතන්නේ දිනුෂ උන්ට සාගර තත්ත්වයක් ඒ කියලා අනුතුව අවදානමක් තියෙනවා ඉන්දියාවේ. ඔව්. මතද එහෙම ආවොත් තවත් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. පැහැදිලිවම. අපි වැඩසටහන හමාර කරන්න කලින් අරුණ පුවත්පත ගෙනෙන විශේෂාංග ලිපියක් හේමන්ත ලියනපතිරන ගෙනෙන ලිපියක් බලන්න කැමති. බලන්න ඉස්සෙල්ලා මේ ඡායාරූප ටික මේ ලිපියේ තියෙන ඡායාරූප ටික බලන්න මේ කොහේද මේ කියලා නිකන් හිතන්න. මේ ඡායාරූප ටික බලන්න රයිස් කුකර් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා, ෆ්‍රිජ් එකේ බලන්න චීස් තියෙනවා, කූල් වතුර බෝතල් තියෙනවා, සෝඩා බෝතල් තියෙනවා, ඊට පස්සේ ෆෘට් ජූස් තියෙනවා, ඇඳ බලන්න කොයි වගේද කියලා මේ මීගමුව බන්ධනාගාරයේ මැදිරි දෙකක් තුල තිබූ සෞභාග්‍ය තමයි මේ දකින්නේ. රඳවියන්ට සැලකීමතින් මීගමු බන්ධනාගාරයෙන් ලෝකයටම ආදර්ශයක් කියලා මේ උපහාසාත්මකව සිරස්තල යටතේ තරු පන්තියේ නවාතැන් සහ සරිලන පැකේජ. දැන් මේ සිරමැදිරියේ තිබිච්ච දේවල් ගැන ආයෙ විස්තර කරන්න ඕනේ මේ ඡායාරූප ටික දැක්කයින් පස්සේ. ඒ අනුව මේ සිරමැදිරියට එන අයටත් ඒ ආකාරයටම සලකනවලු. ලිපිය සඳහන් කරන ආකාරයට එසේ සුරසප විඳමින් සිටියේ මද්‍රව්‍ය ජාවාරම සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු අයකි. වරදකරුවද ඔහු සුපිරි සිරකරු ලයිස්තුවේ අයකි. ඔහුට මීගමු බන්ධනාගාරයේ තම සිරකුටිය වෙත රැගෙන යාමට නොහැක්කේ කාන්තාවක් පමණි. වරහන් ඇතුළ කියන නමුත් මේ සැපස පහසුකම් දිහා බලන විට ඔහුට ඒවා ඔහුද සපයා ගැනීමට නොහැකි වූවා නම් පුදුමය කියලා. එතකොට මෙච්චර පහසුකම් ලබා දීලා තිබෙනවා. මේ පැකේජය තුල සහන පැකේජයක්ද ඇත. ඒ මුදල් තිබේ නම් වෙනත් බන්ධනාගාරයකට යෑමට අධිකරණ නියෝග ලැබුණද මීගමුව බන්ධනාගාරයට වී සිටීමේ අවස්ථාවය. මෙසේ අධිකරණ නියෝග මත වෙනත් බන්ධනාගාර වෙත මාරු කර වූ සිරකරුවන් 10 දෙනෙකුට අධික පිරිසක් මේ වන විටත් මේ සහන පැකේජය ලැබමින් මීගමුව බන්ධනාගාරයේ ඉන්නවා කියලා වාර්තා වෙනවා. එහෙම බැලුවන් පස්සේ සුර සැපද හිර සැපද අපි මේ ගැන හිතන්න ඉඩ තියෙනවා. මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි අද දවසට නික්මනවා ජාතික කොඩිය ලෙලදෙන රටක සිට. නැවත හෙට මුණ ගැහෙමු. ඔබට නිරෝගීමත් සුබ දවසක්. ආයුබෝවන්.